හරි අපි දැන් ඊළඟට මේකෙන් කතා කරන්න යන්නේ කාබොක්සිලික් අම්ලවල රසායනික ලක්ෂණ ගැන. හරිද? ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ කාබොක්සිලික් අම්ලවල ආම්ලිකතාවය ගැන. හරිද? දැන් ආම්ලිකතාවය ගැන කතා කරනකොට දන්නවා එන්න මෙහෙම තියෙනවා. කාබොක්සිලික් අම්ලයක් කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේ OH බන්ධනය ඔක්සිජන් දිහාවට බිඳ වැටුනහම මෙතනින් මට හම් වෙනවා මෙන්න මෙහෙම එක්කනේ. හැදිලා H+. ඒ කියන්නේ අපි දන්නවා හයිඩ්‍රජන් ධනායන පිට කරන්න පුළුවන් අපි යාට කියන්නේ අම්ලයක් කියලා. ඒක නිසා අපි කියනවා මෙයා කාබොක්සිලික් අම්ල ආම්ලික ලක්ෂණ දරනවා. හරිද? එහෙනම් අපිට මේකට කතා කරන්න ඕනේ. ඒ කියන්නේ OH කාණ්ඩයේ OH බන්ධනය කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩයේ OH බන්ධනය ඔක්සිජන් දිහාවට බිඳ වැටලා H+ පිට කරන්න හැකියාවක් තියෙන නිසා අපි කියනවා මෙයා කාබොක්සිලික් අම්ලයක් ආම්ලික ලක්ෂණ දරනවා කියලා. හරිද? ඊට පස්සේ අපිට හම් වෙනවා මෙහෙම දෙයක් සංසන්දනය කරන්න. පීනෝලයකට සාපේක්ෂව හරිද? කාබොක්සිලික් අම්ලවල ආම්ලිකතාවය වැඩි. හරිද? ෆීනෝල් එකට සාපේක්ෂව කාබොක්සිලික් අම්ලයේ ආම්ලිකතාවය වැඩි. ඔය ත්‍රිවිල් එක යනකොට සද්ද යනදී ගණන් ගන්න එපා. හරිද? එතකොට මොකද්ද මේක අපිට පැහැදිලි කරන්න කියලා කියනවා. පැහැදිලි කරනවා මෙන්න මේක. හරිද? අපි දන්නවනේ ෆීනෝල් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆීනෝල් එකක් කියුවාම ෆීනෝල් එකක් කියන්නේ බෙන්සීන් වලයකට OH කාණ්ඩයක් බැඳිලා. මම මේ view එක ගන්නවා. කිකියුලේ view එක. මම මෙයාට ජලය දාපුවාම මෙතනින් මට හම් වෙනවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කරා. හරිද? ඒ කියන්නේ මෙයා විඝටනය වෙන්නේ ආංශිකව. මෙතනින් හම් වෙනවා මට H3O+ කියන එක්කෙනයි මෙන්න මේ පීනොක්සයිඩ් අයනය. H3O+ සහ මෙන්න මේ කියන ෆීනොක්සයිඩ් අයනය හැදෙනවා. හරිද? එතන මේ ෆීනොක්සයිඩ් අයනය ගත්තාම දැන් පේනවනේ එයාගේ මත එක සැරයක් ගලක් තියෙනවා කියලා. ඔක්සිජන් පරමාණු මත එක සැරයක් ගලක් තියෙනවා. ඒක නිසා එයා අපි දන්න සම්ප්‍රයුක්ත විදිහට දක්වන්න යනවා. එතකොට එයා මෙන්න මේ විදිහට සම්ප්‍රයුක්ත විදිහට දක්වනවා. මොකද්ද වෙන්නේ? මෙයා මේක මෙතෙන්ද දෙනකොට මේ බන්ධනේ මෙතෙන්ද විඝටනය වෙලා ඊට පස්සේ මෙතන දිත්ත බන්ධනයක් එනවා. මෙතන මයිනස්. මේ බන්ධනේ මෙතෙන්ද විඝටනය කරනකොට මේ බන්ධනේ මෙතෙන්ද විඝටනය වෙනවා. මෙතනින් හැදෙනවා මෙන්න මෙයා. මෙයා මෙතෙන්ද දෙනකොට මෙතන තියෙන බන්ධනේ මෙතෙන්ද විඝටනය වෙනවා. ඒක හදලා මෙන්න මෙහා. මෙයා මෙතෙන්ද විඝටනය කළා. මෙතනින් විඝටනය කරාම මෙතනින් හැදෙනකොට මෙන්න මේ ආයනේ. හරිද? ඔන්න විදිහට සම්ප්‍රයුක්ත ආචරණ දක්වනවානේ. බෙන්සීන් වලින් ෆීනෝල් වල හැදෙන ෆීනොක්සයිඩ් අයනය මෙන්න මේ කියන සම්ප්‍රයුක්ත ආචරණ දක්වනවා. ඒකල එයාගේ ස්ථායීතාවය පවත්වා ගැනීමට කටයුතු කරනවා. හරිද? ඊට පස්සේ මේ වගේ පොදු කාබොක්සිලික් අම්ලයක්. හරිද? පොදු කාබොක්සිලික් අම්ලයක් ගත්තාම එයත් ප්‍රබල අම්ලයක් නෙවෙයි. කාබොක්සිලික් අම්ලයක දුබල අම්ල. නමුත් අපි මෙහෙම ලියමු. හරිද? RC දිත්ත බන්ධනයක් OH. හරිද? එයාට ජලය දාපුවාම මෙයාට ජලය දාපුවාම මෙයා හදනවා කවුද? RCO O- ධන H3O+ කෙනෙක් එනවා. හරිද?
එතකොට මෙතනදී මේ හදන RC දිත්ත බන්ධනයක් O අපි යාට කියනවා කාබොක්සිලේට් අයනය කියලා. කාබොක්සිලේට් අයනයත් සම්ප්‍රයුක්ත ව්‍යුහ දරනවා. එතකොට අපි යාගේ සම්ප්‍රයුක්ත ව්‍යුහය ඇන්දොත් තියෙන්නේ මෙයානේ. එහෙනම් මෙහෙම මේ බන්ධ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන දීලා මේ බන්ධනේ මෙතනට විഘടනය කරාම මෙතනින් හැදෙනවා RCO දිත්ත බන්ධනයක් O. එතකොට එයා හදනවා කවුද? කාබොක්සිලේට් අයනය. ඇත්තටම කිව්වොත් ඔය ෆීනෝලයේ හදන පීනොක්සයිඩ් අයනයට වඩා කාබොක්සිලික් අම්ලයේ හදන කාබොක්සිලේට් අයනයේ ස්ථායීතාවය වැඩි. හරිද? ඒ වගේම ස්ථායීතාවය වැඩි නිසා අපි කියනවා මෙයාගේ පීනොක්සයිඩ් අයනය හදපු මෙන්න මේ ෆීනෝලයේ හදපු මේ සමතුලිතයේ සමතුලිතතා ලක්ෂයට සාපේක්ෂව කාබොක්සිලික් අම්ලයේ හදපු සමතුලිතතා ලක්ෂය ඉදිරියට ගිහිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා කාබොක්සිලේට් අයනයේ ස්ථායීතාවය වැඩි. ඒක නිසා අපි කියනවා ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙලා තියෙන බව වැඩි කියන්නේ පළවෙනි අයනය. ඒ කියන්නේ ෆීනොක්සයිඩ් අයනය මෙන්න මෙයාට වඩා මෙන්න මෙයාගේ ස්ථායීතාවය වැඩි. එයාගේ ස්ථායීතාවය වැඩි කියන්නේ මෙයා බිඳ වැටෙනවට වඩා හොඳින්ම මෙයා බිඳ වැටීම සිද්ධ කරලා H+ ලබා දෙනවා. ඒක නිසා අපි කියන එයාගේ ආම්ලිකතාවය වැඩි කියලා. හරිද? ඔන්න ඔක අපි කතා කරන්න තියෙනවා. නෝට් එක මම එවන්නම් කියාගන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි කියවනේ මෙයා හොඳ ආම්ලික ලක්ෂණ දරන කෙනෙක්. කාබොක්සිලික් අම්ලයක් කියන්නේ ආම්ලික ලක්ෂණ හොඳටම දරන කෙනෙක් නිසා එයා දක්වනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට් ඔන්න ඔය කියන කට්ටියත් එක ප්‍රතික්‍රියා. අපි ගත්තොත් R C දිත්ත බන්ධනයක් OH. මෙයාගේ ආම්ලික ලක්ෂණ නිසා මෙයා සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එකල හදනවා කවුද? කාබොක්සිලේට් අයනයේ සෝඩියම් ලවණය. මෙයා ආම්ලිකතාවයක් දක්වන නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරත දෙන්නේ කවුද? මෙයාම තමයි. O- Na+ කියලා. ඒ විතරක් නෙවෙයි මෙයා සෝඩියම් කාබනේට් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. Na2CO3. එන හැදෙන්නේ කවුද? RC දිත්ත බන්ධනයක් O Na+. ඒ විතරක් නෙවෙයි මෙයා සෝඩියම් බයිකාබනේට් එක්කත් ප්‍රතික්‍රියාව දක්වනවා. සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියාව දක්වත්තාම එයා මෙන්න මේ වැඩි දක්වනවා. ඔන්න ඔය විදිහට එයා ප්‍රතික්‍රියා දක්වීම කරනවා. හරිද? එහෙනම් අපි කියනවා වැඩිම ආම්ලික ලක්ෂණ ධර්ම සංයෝග අතර එක්කෙනෙක් තමයි මෙයා. කවුද? කාබොක්සිලික් අම්ල. ඒක නිසා එයා අපි කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් කියන ඕනෑම සංයෝගයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය හදනවා. හරිද? හරි. ඊට පස්සේ කියන්න ඕනේ කතා කරන්න තියෙනවා බෙන්සොයික් අම්ලය. හරිද? බෙන්සොයික් අම්ලයේ ආම්ලිකතාවය ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. හරිද? අපි දන්නවා බෙන්සොයික් අම්ලය කියලා කියන්නේ ඇලිපැටික කාබොක්සිලික් අම්ලයක් නෙමෙයි, ඇරොමැටික කාබොක්සිලික් අම්ලයක්. ඒතකොට මෙයාගේ ස්ථායීතාවය ගැන කතා කරනකොට එයාගේ ආම්ලිකතාවය ගැන කතා කරනකොට හරිද? මම අවස්ථා තුනක් ගන්නවා. මෙන්න මෙයාගේ මම මෙහෙම ලියන්නම්කෝ මේක. මෙයාට මම කියන බැඳිලා තියෙනවා සක්‍රියකාරී කාණ්ඩයක්.
මම සක්‍රිය කියලා කියන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා යාට කිසිම කාණ්ඩයක් සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ බෙන්සොයික් කාණ්ඩය විතරයි තියෙන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා එයාට බැඳිලා තියෙනවා වික්‍රියකාරී කාණ්ඩයක්. මම කියන වික්‍රීය ක්‍රියා. සක්‍රියකාරී කාණ්ඩ වික්‍රියකාරී කාණ්ඩ කියලා බෙදලා තියෙනවා. එතකොට සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තියෙනකොට හරිද? දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ආම්ලිකතාවය ගැන කතා කරද්දී මෙන්න මේ වන්දනේ මේ පැත්තට විඝටනය වෙලා H+ පිට කරන්නේ. එතකොට මම මෙයා ගැන තව ටිකක් කිව්වොත් මම මෙහෙම අඳින්නම්. මේකත් මෙහෙම අඳින්නම්. හරි. එතකොට මේ වන්දනේ මෙහෙට විඝටනය වෙන්න නම් හරිද? මේ කාබන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන්න බෑ. පැහැදිලිද? ඔය කාබන් නේ සෝරි ඔක්සිජන් පරමාණු මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන්න ඕනේ. එතකොට සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තියෙනකොට මේ සක්‍රියකාරී කාණ්ඩය හරහා බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. හරිද? බෙන්සීන් වලයට මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඔන්න ඔහම යනවා. එතකොට අපි කියනවා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනකොට මෙයා වික්‍රියකාරී කාණ්ඩයක් නේ. මේ බෙන්සීන් වලින් මෙහෙට ඉලෙක්ට්‍රෝන ගලනවා. හරිද? මේ බෙන්සීන් වලින් ඉලෙක්ට්‍රෝන හදලා. දැන් මේ කාබන් පරමාණුවෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ නම්බුරුතාවය වැඩි වෙනවනේ. සක්‍රියකාරී කාණ්ඩයේ විසින් බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන දුන්නා. හරිද? ඒක නිසා බෙන්සීන් මෙන්න මේ කාබන් එක අපි දන්නවා වික්‍රියකාරී කාබන් එකක් කියලා. එතකොට එයා බෙන්සීන් වලෙන් කාබන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. ඒක නිසා මේ කාබන්ගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව වැඩි. එතකොට මෙතන මේ ඔක්සිජන් වලට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. එතකොට මේ බන්ධනයේ මේ පැත්තට විඝටනය වෙන්න තියෙන හැකියාව සාපේක්ෂව අඩුයි. හරිද? මම කියනවා වික්‍රියකාරී කාණ්ඩය ගැන. වික්‍රියකාරී කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනකොට මෙහෙම හරිද? එයා බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. මෙයා මොකද කරන්නේ? මේ බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන කොහොමද ඇදලා ගන්නවා? එතකොට මෙයා බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන අදිනකොට බෙන්සීන් වලය මේ කාබොක්සිලික් අම්ලයේ මේ කාබන්ගෙන් ඉලෙක්ට්‍රෝන අදින්න පටන් ගන්නවා. එතකොට මේ ඔක්සිජන්ගෙන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා. දැන් මෙතන වෙන්නේ මේ ඔක්සිජන්ගේ දෙසට ඉලෙක්ට්‍රෝන දෙන්නේ. මෙතනදී මේ ඔක්සිජන්ගෙන් ඉවතට ඒ කියන්නේ කාබන් පරමාණු වල ඉලෙක්ට්‍රෝන ගන්න. හේතුව තමයි වික්‍රියකාරී කාණ්ඩය යටින් ඉඳලා ඔක්කොම ටික අදිනවා. සාරය අදිනවා. ඉලෙක්ට්‍රෝන සාරය අදිනවා. එතකොට මෙයා මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එතකොට තමයි මේ බන්ධනය මේ ඕෂ් බන්ධනය ඔක්සිජන් දිහාට බිඳ වැටෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට මේ බන්ධනය මේ පැත්තට විඝටනය වෙන ප්‍රමාණයට වඩා වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තියෙද්දී විඝටනය වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි කියනවා මෙන්න මේ පිළිලින් සක්‍රිය කාණ්ඩයට වඩා කිසිම කෙනෙක් සම්බන්ධ වෙලා නැති අවස්ථාවේදී බෙන්සොයික් ඇසිඩ් වල ආම්ලිකතාවය වැඩි. ඊටත් වඩා වික්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා තිබිට වික්‍රියන් ප්‍රබලතාවය වැඩි. ඒ කියන්නේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. ඔන්න පළවෙනි කතන්දරය. දැන් මොකද්ද? සක්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා තියෙනකොට එයාගේ ආම්ලිකතාවය අඩු වෙනවා. මුකුත්ම බැඳිලා නැති අවස්ථාවටත් වඩා. ඊටත් වඩා ආම්ලිකතාවය වැඩි වෙනවා වික්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා තියෙනකොට. හරිද? හරි. මම මේක ඊළඟ ස්ටෙප් එකට යනවා. මම ගන්නවා මෙහෙම එකක්. මම 3 දෙනෙක් ගන්නවා. මෙන්න මේ 3 දෙනා. මම මේ ගන්න 3 දෙනාම සක්‍රියකාරී කාණ්ඩ. මේ 3 දෙනා මොකද වෙන්නේ? සක්‍රියකාරී කාණ්ඩ.
මං කියන ඔක්කොම මේ සක්‍රියකාරී කාණ්ඩ බැඳලා තියෙන්නේ මේ පැරා ස්ථානෙට. මං කියන A B සහ C මේ පිළිවෙලින් මං කියන පැත්තකින් ලියන්න A B C පිළිවෙලින් සක්‍රීය ප්‍රබලතාවය වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ? A B සහ C පිළිවෙලින් සක්‍රීය ප්‍රබලතාවය වැඩි වෙනකොට මෙහි පැත්තට බෙන්සීන් වලේ දිහාවට ඉලෙක්ට්‍රෝන තල්ලු කරන ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පිළිවෙලින් සක්‍රීය ප්‍රබලතාවය වැඩි වෙනවා. සක්‍රීය ප්‍රබලතාවය වැඩි වෙනකොට OH බන්ධනයේ විඝටනය වෙන්න තියෙන හැකියාව මේ පිළිවෙලින් මොනවාද? අඩු වෙනවා. ඒ කියන්නේ ආම්ලික ප්‍රබලතාවය ඒ පිළිවෙලින් අඩු වෙනවා. මෙහා සක්‍රීයකරණයට වඩා මෙයාගේ සක්‍රීයනේ වැඩි කියන්නේ මෙයා ඉහළට තල්ලු කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඊට සාපේක්ෂව මෙයා ඉහළට තල්ලු කරන ප්‍රබලතාවය වැඩි. ඒකට කියන්නේ සක්‍රීය ප්‍රබලතාවය වැඩි වෙනවා කියලා. මේ දිලා දෙනවා. ABC පිළිවෙල වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සක්‍රීය ප්‍රබලතාවය මේ පිළිවෙලින් වැඩි වෙනකොට OH බන්ධනයේ විඝටනය වීමේ හැකියාව අඩු වෙනවා. හරිද? OH බන්ධනයේ විඝටනය වීමේ හැකියාව අඩු වෙනවා කියන්නේ ආම්ලික ප්‍රබලතාවය මේ පිළිවෙලින් අඩු වෙනවා. හරිද? මම ඔහොමම ගන්නම්. මං කියනවා මේ ABC නැතුව මම වෙන තුන් දෙනෙක් ගන්නවා. මං ගන්න තුන් දෙනෙක් P Q R මේවා වික්‍රියකාරී කාණ්ඩ කියලා කියන්නේ. මේ මොනවාද? වික්‍රියකාරී කාණ්ඩ වික්‍රියන හැකියාව මේ පිළිවෙලින් වැඩි වෙනවා. එහෙනම් මම කියනවා මෙන්න P සම්බන්ධ වෙලා තියෙනවා Q R. එතකොට මේ පිළිවෙලින් PQR පිළිවෙලින් හරිද? PQR පිළිවෙලින් බෙන්සීන් වලයෙන් ඉලෙක්ට්‍රෝන වික්‍රියකාරී කාණ්ඩය දිහාට ඇද ගන්න හැකියාව වැඩි. PQR පිළිවෙලින් බෙන්සීන් වලයෙන් ඉලෙක්ට්‍රෝන වික්‍රියකාරී කාණ්ඩය දිහාට ඇද ගන්න හැකියාව වැඩි. ඒ හැකියාව වැඩි වෙනවා කියන්නේ මේ කාබොක්සිලික් අම්ල කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව මේ පිළිවෙලින් වැඩි වෙනවා. OH බන්ධනයේ මෙහෙට වෙන අඹුරු වීමේ හැකියාවත් ඒ පිළිවෙලින් වැඩි වෙනවා. ඒ කියන්නේ OH බන්ධනයේ විඝටනය වීමේ හැකියාව වැඩි වෙනවා මේ පිළිවෙලින්. එයාලගේ ආම්ලිකතාවය විචලනය වෙනවා. ඒ කියන්නේ වික්‍රියකාරී කාණ්ඩයක්. හරිද? වික්‍රියකාරී කාණ්ඩයක් එකම ස්ථානයකට බැඳලා තියෙනකොට PQR අපි ගත්තේ වික්‍රියකාරී කාණ්ඩ ඒ කට්ටියගේ වික්‍රීයන ප්‍රබලතාවය වැඩි වෙන පිළිවෙලින් එයාලගේ ආම්ලිකතාවය වැඩි වෙනවා. හරිද? මෙන්න අපි දැනගන්න ඕනේ දේවල් ටික. හරිද? පළවෙනි concept එක හරි. හරිද? ඊළඟට මම යනවා එකම සක්‍රියකාරී කාණ්ඩය විවිධ ස්ථාන වලට බැඳලා තියෙනකොට. හරිද? එකම සක්‍රියකාරී කාණ්ඩය දැන් ගත්තේ විවිධ සක්‍රියකාරී කාණ්ඩ එකම ස්ථානයක. හරිද? ඉස්සෙල්ලා කතා කරේ අපි විවිධ සක්‍රියකාරී කාණ්ඩ බෙන්සීන් වල එකම තැනට. දැන් කතා කරන්න යන්නේ එකම සක්‍රියකාරකය විවිධ ස්ථාන වලට බැඳුනහම. හරිද? මං කියන වෙන මෙහෙම. මට එක්කෙනෙක් හම්බෙලා වෙන මෙහෙම. මං කියන සක්‍රියකාරී කාණ්ඩේ A ඉන්න ඕතෝ ස්ථානයට බැඳිලා. සක්‍රියකාරී කාණ්ඩේ Aමයි හැබැයි බැඳෙන්නේ මෙටා කාණ්ඩයකට. මෙටා ස්ථානයකට. සක්‍රියකාරී කාණ්ඩය A හැබැයි යා බැඳලා තියෙන්නේ බෙන්සින් වලේ පැරා ස්ථානයකට. හරිද? ඔන්නෝම බැඳිලා ඉන්නකොට අපි මේක කියනවා හරිද? කාබොක්සිලික් අම්ලයක් කියලා කියන්නේ සක්‍රියකාරී කාණ්ඩය වික්‍රියකාරී කාණ්ඩයක් නේ. වික්‍රියකාරී කාණ්ඩයක් කියන්නේ මෙටා යොමු කරන එක. පැහැදිලිද? බෙන්සීන් කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් කියන්නේ වික්‍රියකාරී කාණ්ඩයක්. එතකොට මෙන්න මේ A කියන එක්කෙනා ඕතෝ ස්ථානයකට සහ පැරා ස්ථානයකට සම්බන්ධ වීමට ඇති ප්‍රවණතාවය අඩු වගේක්.
එතකොට මෙයා A කියන සක්‍රියකාරී කාණ්ඩය සම්බන්ධ වීමේ හැකියාව වැඩිම වෙන්නේ මෙටා ස්ථානයකට. මොකද ඕතෝ පැරා යොමු කරන්නේදී වික්‍රියණය කරන කතා කරනකොට මෙන්න මේ ස්ථාන වලට ආවේ ධන ආරෝපණ. නමුත් මෙන්න මෙතන කිසිම ආරෝපණයක් ආවේ නැහැ. ඒකට අපි කිව්වා වික්‍රියණයේදී මෙටා ස්ථානයේ අනාරෝපිතයි. කියන්නේ ශුන්‍ය ආරෝපණයක් තියෙන්නේ. ඒක නිසා අලුතෙන් එන සක්‍රියකාරී කාණ්ඩයක් හෝ මොකක් හරි කාණ්ඩයක් සම්බන්ධ වීමේ වැඩිම ප්‍රවණතාවයක් තියෙන මෙටා ස්ථානයකට. ඒක නිසා මේ කට්ටිය ගත්තාම වැඩිම ආම්ලිකතාවයක් තියෙන්නේ හරිද? වැඩිම ආම්ලිකතාවයක් තියෙන්නේ මෙටා ස්ථානයකට බැඳිලා තියෙනකොට. ඒ කියන්නේ මෙන්න මෙයාගේ තමයි වැඩිම ආම්ලිකතාවයක් තියෙන්නේ. මොකද ඒකනේ වෙන්න පුළුවන් හොඳම වැඩිපුරම වෙන්න තියෙන අවස්ථාව. දැන් මෙයාගේ ආම්ලිකතාවය වැඩි. ඊට වඩා පැරා ස්ථානයකට බැඳිච්ච එක අඩුයි. හරිද? ඊට වඩා පැරා ස්ථානයකට බැඳිච්ච එක්කෙනාගේ ආම්ලිකතාවය අඩු වෙනවා. මෙයාගේ ඊට වඩා ඕතෝ ස්ථානයකට මොකද ඕතෝ ස්ථාන දෙකක් තියෙන හින්දා හරිද? බැඳුනත් දෙකක් බැඳෙන්න තියෙන හැකියාව අඩුයි. එහෙනම් මෙන්න මෙයාගේ තමයි ඕතෝ පැරා මෙටා පිළිවෙලින් එකම සක්‍රියකාරී කාණ්ඩය බැඳලා තියෙනකොට ඔය පිළිවෙලින් ආම්ලිකතාවය වැඩි වෙනවා. හරිද? එතකොට අපි කිව්වොත් වික්‍රියකාරී කාණ්ඩයක් කියලා. මම කියන්නම් එකම වික්‍රියකාරී කාණ්ඩය විවිධ ස්ථාන වල බැඳලා තියෙනවා. හරිද? මම කියන්නම් P මෙතනත් P මෙතනත් P. ඔය විදිහට බැඳලා තියෙනකොට ඕකේ වනිත් පැත්ත මොකද වෙන්නේ? වික්‍රියකාරී කාණ්ඩයේදී අපි දැන් කිව්වේ මෙටා එකේ තමයි වැඩිම කියලා. දැන් වෙන්නේ වික්‍රියකාරී කාණ්ඩයක් මෙටා ස්ථානයකට බැඳුනහම තමයි අඩුම ආම්ලිකතාවයක් තියෙන්නේ. ඊට වඩා වැඩි පැරා එකේ, ඊට වඩා වැඩි ඕතෝ එකේ. හරිද? මෙන්න මේ මම දැන් ඊළඟට හදන ෂෝට් නෝට් එක අනිවාර්යෙන් ඔයාලා හදන්න ඕනි. මේකෙන් විභාගෙට සෑහෙන ප්‍රශ්න කොටසක් අහලා තියෙනවා. එහෙනම් මම මේ කතාව ඔක්කොම එක නෝට් එකකට දාලා දිනවා. ආයෙක වෙන මෙවන්නේ වීඩියෝ එකේ බලලම ඒ නෝට් එක ඔයාලට ෂෝට් නෝට් හදන්න කියව පොතේ හරිද? ඉඩ තියෙන තැනක නැත්නම් මේ බෙන්සි කාබොක්සිලික් අම්ල වල ප්‍රතික්‍රියා ටික ලිව්වට පස්සේ මේ ගැන වෙනම ලියන්න. හරිද? හරි. මම ගන්න මෙහෙම. හරිද? ලියන්නත් දැම්ම වික්‍රියකාරී කාණ්ඩය බැඳිච්ච හින්දා. සක්‍රියකාරී කාණ්ඩය බැඳලා තියෙනවා. මම ඉස්සෙල්ලාම කියනවා නම් එකම සක්‍රියකාරී කාණ්ඩය විවිධ ස්ථාන වලට බැඳුනහම. හරිද? එකම සක්‍රියකාරී කාණ්ඩය විවිධ ස්ථාන වලට බෙදෙනවා. එහෙනම් මම වැඩිම තියෙන්නේ මෙටා ස්ථානයකට බෙදෙනවා. එහෙනම් මෙටා පැරා ඕතෝ පිළිවෙලින් ආම්ලිකතාවය අඩු වෙනවා. හරිද? ඊට පස්සේ මම කිව්වා විවිධ සක්‍රියකාරී කාණ්ඩ P Q R මේ පිළිවෙලින් සක්‍රීය ප්‍රබලතාවය අඩු වෙනකොට වැඩි වෙනකොට එයාලගේ ආම්ලිකතාවය මම කියනවා PQR පිළිවෙලින් P වල සක්‍රීයතාවය අඩුයි Q වල ඊට වඩා අඩුයි R වල තවත් අඩුයි මේ මෙතන ඉන්න එක කාලකන්ණි කියලා මෙතන දැන් ඔය ගෑස් බානවා හරිද සද්ද වැඩි ඒකින්ද පොඩක් ඒක පොඩක් දැනගන්න හරිද අවධානයෙන් වීඩියෝ එක බලන්න
එතකොට PQR පිළිවෙලින් සක්‍රීය ප්‍රබලතාවය අඩු වෙනවා කියලා කිව්වොත් ඒ පිළිවෙලින් ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. PQR පිළිවෙලින් සක්‍රීය ප්‍රබලතාවය අඩු වෙනකොට එයාලගේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊට පස්සේ මම ගත්තොත් ඕකෙම අනිත් එක්කෙනා විවිධ වික්‍රියකාරී කාණ්ඩ එකම ස්ථානයේ බැඳලා තියෙනවා. මම කියනවා A ඊට වඩා යා වික්‍රියන ප්‍රබලතාවය වැඩි B වල ඊට වඩා වැඩි C වල. හරිද? ඊට පස්සේ මම ගියා එකම වික්‍රියකාරී කාණ්ඩය විවිධ ස්ථාන වලට බැඳලා තියෙනකොට ඕතෝ පැරාමීටර් පිළිවෙලින් වික්‍රියන ආම්ලික ප්‍රබලතාවය අඩු වෙනවා. හරිද? එහෙනම් A ඊට වඩා වැඩි මේක පැරා ස්ථානයකට බැඳලා තිබ්බොත් ඊට වඩා ප්‍රබලතාවය වැඩි මේක අඩුම තියෙනවා මෙටා ස්ථානයකට බැඳලා තිබ්බොත්. හරිද? මෙන්න මේක. හරිද? අපි කොහොම මේ පිළිවෙලින් ආම්ලික ප්‍රබලතාවය වෙනස් වෙනවා. දාගන්න යනවා. මෙන්න මේක දාගන්න. හරිද? ඔකත් ඔය විදිහට දාගන්න. ඉඩ පාඩුකම් ගොඩක් තියෙන විදිහට ඔය විදිහට රෙඩි කරන්න. අපි කොහොම කාබොක්සිලික් අම්ල වල ප්‍රතික්‍රියා ටිකක් කතා කරමු. හරිද? කාබොක්සිලික් අම්ල ගත්තාම යාගේ පොදු ප්‍රතික්‍රියාවක් තමයි තියෙන්නේ. අපි කියනවා නියොක්ලියෝපිලික ආදේශ ප්‍රතික්‍රියා තමයි දක්වන්නේ. හරිද? කාබොක්සිලික් අම්ල කියන ඒවා දක්වනවා නියොක්ලියෝපිලික ආදේශ ප්‍රතික්‍රියා. හරිද? මේ පොදු යන්ත්‍රණයක් කියලා දෙන්නම්. පොදු යන්ත්‍රණයට අනුව තමයි ඊටු සියලු මේ වගේ යන්ත්‍රණ ටික අඳින්න තියෙන්නේ. හරිද? එතකොට අපි කියන මේ R C දිත්ත බන්ධනයක් O OH මෙයා ඩෙල්ටා ඍණයි මෙයා ඩෙල්ටා ධනයි. එතකොට නියුක්ලියෝෆයිල් එකක් ඇවිල්ලා පහසුවෙන්ම පහර දෙනවා මෙන්න මේ කාබන් පරමාණුවට. හරිද? එතකොට ඉතින් මේ බන්ධනය මේ පැත්තට විකරණය කරන්න වෙනවනේ. ඉතින් බන්ධන පහක් තියාගන්න බෑනේ. මේ බන්ධනය මෙහෙට විකරණය වෙච්ච ගමන් මෙතනින් එනවා R C O minus NU OH. එතකොට මේ දීප එකසර යුගල නැවත මේ පැත්තට විකරණය කරලා මේ බන්ධනය විකරණය කරනවා ඔක්සිජන් පැත්තට. හරිද? එතකොට මෙතනින් එනවා R C OH එක අයින් වුණා. මෙතන දිත්ත බන්ධනයක් NU OH minus එක අපිට එනවා. හරිද? මෙන්න කතන්දරේ මෙන්න දැනගන්න ඕනේ ඒ ටික. මොකද්ද වෙන්නේ? නියුක්ලියෝෆයිල් එකකට පහර දෙනවා. නියුක්ලියෝෆයිල් එකක් ඇවිල්ලා හරිද? මෙන්න මේ කාබන්ට පහර දෙනවා. හරිද? මේ කාබන්ට පහර දෙනකොට මේ දිත්ත බන්ධනයේ විකරණය වෙන ඔක්සිජන් පැත්තට. එතකොට ඔක්සිජන් මත හම්බ වෙනවා ඍණ ආරෝපණය. නමුත් මේක අස්ථායි පිහිටීමක් නිසා නැවත මේ එකසර යුගල් දෙක කාබන් පැත්තට දෙනවා. එතකොට මේ බන්ධනයේ මේ පැත්තට කියන OH බන්ධනයේ ඔක්සිජන් පැත්තට විකරණය වෙලා OH minus එකක් හදනවා. හරිද? මෙන්න පොදු යන්ත්‍රණය. ඊට පස්සේ තියෙන මෙයාගේ ප්‍රතික්‍රියාවේදී දැනටමත් කිහිපයක් කතා කරලා තියෙන්නේ. හරිද? සමහර අවස්ථාවලදී හම්බුණා. බලමු. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා කාබොක්සිලික් අම්ල කාබොක්සිල් හරණය කියන ප්‍රතික්‍රියාව. ඒක හම්බුනේ ඇල්කේන වල. කාබොක්සිලික් අම්ල කාබොක්සිල් හරණය කියන එක
අපි මෙයාට දැම්මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කැල්සියම් ඔක්සයිඩ්. එතකොට මෙතනින් මොකද උනේ? RH එකක් හැදුනා. ඊළඟට පුළුවන් අපිට මෙයාව කාබොක්සිලික් අම්ලයක් PCl3 හෝ PCl5 එක්ක රත් කරන්න. R හරිද? PCl3 හෝ PCl5. මම PCl3 එක්ක රත් කරත් PCl5 එක්ක රත් කරත් මොකද වෙන්නේ? OH කාණ්ඩය අයින් වෙලා ඒ වෙනුවට සම්බන්ධ වෙනවා ක්ලෝරින් පරමාණුවක්. හරිද? OH කාණ්ඩය අයින් වෙලා OH කාණ්ඩය වෙනුවට Cl පරමාණුවක් සම්බන්ධ වෙනවා. ඊළඟ ප්‍රතික්‍රියාව තමයි අපි කියන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. එතකොට ඉස්සෙල්ලාම අපි කරා කාබොක්සිල් හරණයක්. ඊට පස්සේ දැන් කරන්න යනවා ඔක්සිහරණයක්. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව අතිශයින් වැදගත් ප්‍රතික්‍රියාවක්. සාමාන්‍යයෙන් ගොඩක්ම වෙලාවට අමතක වෙන ප්‍රතික්‍රියාවක්. ඒක තමයි මේ කාබොක්සිලික් අම්ලයක් අරගෙන මේ මෙතන පොඩ්ඩක් කියන්න ඕනේ. එහෙනම් මේ බලන්න මේ කාබොක්සිලික් අම්ලය අපපත් කරලා දිනවා අම්ල ක්ලෝරයිඩයක් බවට. හරිද? කාබොක්සිලික් අම්ලය අම්ල ක්ලෝරයිඩයක් බවට පත් කරලා තියෙනවා. හරි. එතකොට කාබොක්සිලික් අම්ලයක් අරගෙන දාන්න පුළුවන් එකම ඔක්සිකාරකය තමයි ඔක්සිහාරකය ලිතියම් ඇල්මීනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුව ජලය දාපුවාම. හරිද? ලිතියම් ඇල්මීනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුව ජලය දාපුවාම මේ කාබොක්සිලික් අම්ලය පත් වෙනවා ප්‍රාථමික ඇල්කොහොලයක් බවට. හරිද? අනිවාර්යෙන් හැදෙන්නේ කවුද? ප්‍රාථමික ඇල්කොහොලයක්මයි. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ දෙවෙනියට මේක අපි කලින් කතා කරපු එකක්, මේකත් කලින් කතා කරපු එකක්. මෙන්න අලුත් එක්කෙනා මෙයත් කලින් කතා කරලා තියෙන ඇල්කොහොල් නිෂ්පාදනයේ යටතේ. හරිද? එතකොට අලුත් ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. හැබැයි මේක අමතක වෙන ප්‍රතික්‍රියාවක් වා අතිශයින් වැදගත්. මතක තියාගන්න. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මෙයා. කවුද? සාන්ද්‍ර ඇමෝනියා එක්ක කාබොක්සිලික් අම්ල වල ප්‍රතික්‍රියාව. හරිද? කියන්නේ ඇමයිඩ් නිෂ්පාදනයක් තමයි කරන්න යන්නේ. එතකොට කාබොක්සිලික් අම්ලයක් අරගෙන අපි මෙයාට සාන්ද්‍ර HN ඇමෝනියා සාන්ද්‍ර NH3 හරිද? සාන්ද්‍ර NH3 දාපුවාම එතනින් අපිට හම්බ වෙනවා සාන්ද්‍ර NH3 දාපුවාම මෙතනින් මට හම්බ වෙනවා ඇමයිඩ් එකක් RC දිත්ත බන්ධනයක් O NH2 හරිද? ඔන්න දැන් ජලය හැදෙනවා කියලා ලියන්නත් පුළුවන්. හරිද? අතුරු පළ ගැන වැඩක් නැතයි කියලා මම කලින් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන රත් කිරීමක් කරන්නත් ඕනේ. සාන්ද්‍ර ඇමෝනියා දාලා රත් කරන්න ඕනේ. එතකොට මේකම අපි ස්ටෙප් දෙකකින් කියන්න පුළුවන්. සාන්ද්‍ර ඇමෝනියා විතරක් දාපුවාම හැදෙන්නේ මෙන්න මෙයා. ඇමෝනියම් ලවණය. කාබොක්සිලික් අම්ලයේ ඇමෝනියම් ලවණය හැදෙනවා. මේ ඇමෝනියම් ලවණය රත් කරනකොට තමයි ඇමයිඩ් හැදෙන්නේ. එන්න අපිට හම්බෙන ඊළඟ ප්‍රතික්‍රියාව වැදගත් ප්‍රතික්‍රියාව. හරිද? ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන අපිට කාබොක්සිලික් අම්ලයකින් එස්ටර නිෂ්පාදනය කරන්න. හරිද? එස්ටරයක් නිෂ්පාදනය කරනකොට හරිද? මෙයා කාබොක්සිලික් අම්ලයක් එක්ක මම ප්‍රතික්‍රියා කරන්න ඕනි ඇල්කොහොලයක්. හැබැයි මේ කාබොක්සිලික් අම්ල වලින් එස්ටර නිෂ්පාදනය ප්‍රතිවත්ත ප්‍රතික්‍රියාවක් හරහා තමයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක වෙන්නේ සාන්ද්‍ර H2SO4. හරිද? සාන්ද්‍ර H2SO4 උත්තේරකයක් විදිහට දැම්මහම විතරයි. මොකද්ද?
කාබොක්සිලික් අම්ලයක් ඇල්කොහොලයක් එක්ක ප්‍රතික්‍රියා කරවන්න ඕනේ. හරිද? එතකොට අපිට හම් වෙනවා එස්ටරයක්. හැබැයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කරා. ඒක වෙන්නේ උත්ප්‍රේරක විදිහට සාන්ද්‍ර සල්ෆියුරික් තිබ්බහම. එහෙනම් මෙතනින් අපිට හම් වෙනවා R C දිත්ත බන්ධනයක් O R not. හරිද? මෙන්න ප්‍රතික්‍රියාව ඔන්න අඳින්න තියෙන දේවල් ටික. හරිද? ඔයා පොදු යන්ත්‍රණය මම දැන් කියලා දෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ යන්ත්‍රණය අඳින එක ඔයාලගේ වැඩක්. හරිද වැඩි? හරි. එතකොට අපිට උතනින් එහාට කාබොක්සිලික් අම්ල සම්බන්ධව හරිද? කාබොක්සිලික් අම්ල සම්බන්ධව අපේ කතාව ඉවරයි. හරිද? මේක ආසලක් මම කියන්නම් කාබොක්සිලික් අම්ලයක් ඇල්කොහොලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා එස්ටරයක් හදන්න පුළුවන්. එස්ටරේ හැදෙන්නේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කරහා පරිවර්තනයකට දාන්න වෙන කෙනෙක් හිටියම නැත්තම් වෙන විකල්පයක් ඇත්තෙම නැත්තම් දීලා තියෙන්නේ මෙයා විතර නම් විතරයි. අපි මෙන්න මේ ප්‍රතික්‍රියා ගන්න නැත්තම් ඕක අපි අර මීතේන් ක්ලෝරිනීකරණය වගේ අවම වශයෙන් සිදුවන ප්‍රතික්‍රියාවක් යටතට තමයි ගන්නෙ. හරිද? හරි. හරි. එහෙනම් එතනින් එහාට කාබොක්සිලික් අම්ල සම්බන්ධවත් ඉවරයි. ෂෝට් නෝට් එකක් හදමු එනකොට. එතකොට අපේ වැඩේ ඉවරයි. කාබොක්සිලික් අම්ල සම්බන්ධ වැඩේ ඉවරයි. එතකොට එහෙනම් නිෂ්පාදන ප්‍රතික්‍රියා ඉස්සලාම තිබ්බා RCN එකක්. මම යාට දානවා කිව්වේ තනුක අම්ලයක්. හරිද? ඊට පස්සේ තිබ්බා ප්‍රාථමික ඇල්කොහොලයක්. විවිධ ඒවා තියෙනවා. මම මෙතන ලියන්නේ ආම්ලික මාධ්‍යයේදී MnO4-. ඊට පස්සේ තිබ්බා ඇල්ඩිහයිඩයක්. ඇල්ඩිහයිඩයකටත් අපි දැම්මේ මොකද්ද? ආම්ලික මාධ්‍යයේදී MnO4-. ඒත් අපිට හම්බුණා කාබොක්සිලික් අම්ලයක්. එහෙනම් ඔන්න කාබොක්සිලික් අම්ලයක් හම්බෙච්ච ප්‍රධාන පියවර 3. ඊට පස්සේ අපි කෝ අලුත් එක්කෙනෙක් හම්බුණා කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවෙන්. හරිද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් එකකින් මෙයාව නිෂ්පාදනය කරේ අපි RMgX එකක් දාලා. ඒ කියන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාර එකක්. දැන් මේ මොන මාධ්‍යයේදීද? වියලි ඊතර මාධ්‍යයේදී. දාලා දෙවෙනියට දැම්ම ජලය. හරිද? දෙවෙනියට ජලය දැම්මා. ඊට පස්සේ අපි දැම්මා ඇමයිඩයක් මගින්. ඇමයිඩයක් මගින් ගන්නකොට අපි කරේ R C දිත්ත බන්ධනයක් O NH2. හරිද? එයාට අපි දැම්ම HNO2. මම HNO2 කියලා ලියලා ගත්ත ඉතුරු කට්ටියක් ලියන්න. කවුද ඉස්සෙල්ලාම NaNO2 එක්ක සාන්ද්‍ර HCl දැම්මේ. හරි. ඊට පස්සේ අපි යාගේ නිෂ්පාදන ප්‍රතික්‍රියාවලට පස්සේ කතා කරන්න ඕනි. ඔන්න මෙතන මේ ප්‍රතික්‍රියාවේ අතුරුඵලයේ N2 හැදෙනවා. මේ ප්‍රතික්‍රියාවේ පොඩ්ඩක් දැනගෙන තිබ්බම හරි. හරි. ඊට පස්සේ කියනවා බාෂ්මිකතාවයේ ලක්ෂණ නිසා බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොනවාද අපිට හම්බෙච්ච ඒවා? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක දැනගෙන තියෙන්න ඕනි. සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් කාබනේට්, සෝඩියම් කාබනේට්. එතකොට හැදෙන්නේ කවුද? RC දිත්ත බන්ධනයක් O Na+ කියන එක තමයි හැදුනේ. හරිද? ඊට පස්සේ අපි යාළගේ ප්‍රතික්‍රියා යටතේ කතා කරා PCl3 PCl5 එක රත් කරන එක. එහෙනම්
PCl3 දැම්මත් PCl5 දැම්මත් දාලා රත් කරාම අම්ල හේලයිඩයක් හම්බ වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මෙයාට දැම්මා මෙතනින් අපි යාට දැම්මා ඊට පස්සේ කවුද? සාන්ද්‍ර ඇමෝනියා දාලා රත් කරා. එතකොට හම්බුණා ඇමයිඩයක්. හරිද? සාන්ද්‍ර ඇමෝනියා දාලා රත් කරා. එතනින් හම්බුණා ඇමයිඩයක්. ඊට පස්සේ අපි දැම්මා මෙයාට වැදගත් ප්‍රතික්‍රියාවක් කියලා කිව්වා ලිතියම් ඇල්මීනියම් හයිඩ්‍රයිඩ් දාන්න කියලා. හේතුව මෙයාට දාන්න පුළුවන් එකම ඔක්සිහාරකය ලිතියම් ඇල්මීනියම් හයිඩ්‍රයිඩ් විතරයි දාලා වතුර දාපු ගමන් හම්බ වෙනක ප්‍රාථමික ඇල්කොහොලයක්. හරිද? අවසාන වශයෙන් අපි කතා කරා මොකද්ද? ප්‍රතිවත්ත ප්‍රතික්‍රියාවක් කරහා වෙනවා කියලා. මෙයාගේ ඒක වෙන්නේත් ඇල්කොහොලයක් R0 OH එකක් ඇල්කොහොලයක් දාන්නත් ඕනි. හැබැයි ඇල්කොහොලේ දාන්නෙත් අපි මොන මාධ්‍යයේද? සාන්ද්‍ර H2SO4 එක. උත්ප්‍රේරකයක් විදිහට සාන්ද්‍ර H2SO4 එක දාපුවම හම් වෙනවා අපිට මෙන්න මෙයා. මෙන්න මෙයා හම් වෙනවා. හරිද? ඔන්න කාබොක්සිලික් අම්ලවල ප්‍රතික්‍රියා ටික. හරිද? මිස්සේ කියවනේ. ඊට අමතරව වෙනම විශේෂ කර්ම කියලා ටිකක් කතා කරා. මොනවාද? බෙන්සොයික් අම්ලය සක්‍රියකාරී කාණ්ඩ වික්‍රියකාරී කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන කතාව. හරිද? ඒ ටිකත් එක්ක ෂෝට් නෝට් එකකට ඔයාලා දාගන්න ඕනේ. හරි. එහෙනම් කාබොක්සිලික් අම්ල සම්බන්ධව මෙච්චරයි. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු සහ තේරෙන්නේ නැති ඕනෑම දෙයක් කතා කරලා අහගන්න.